සුබ දවසක් ඇසුළු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වයම් පළාත් දෙපාර්තමේන්තුවේ පළමු වාර පරීක්ෂණය 2019 හත ශ්‍රේණිය. ඉතින් ඔබට පුළුවන් ඔබගේ නම විතර ලියන්න. දැන් දාමු ABC පෙරේරා කියලා දාමු. ABC පෙරේරා. ඔබගේ නම ලියන්න. ඊළඟට ඔබට තියෙනවා නිවැරදි පිළිතුරු යටින් ඉලක්ක දෙන්න තියෙනවා. මේ ACB කෝණය මහා කෝණයක්ද සුළු කෝණයක්ද ඍජු කෝණයක්ද කියලා අහනවා. එතකොට අපි දන්නවා මේක ඇවිල්ලා සුළු කෝණයක්. ද්විපාර්ශ්ව සම්මිතිය රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන් තියෙනවා. ද්විපාර්ශ්වික සම්මිතිය රූපයක් ලැබෙනසේ. එතකොට අපිට පුළුවන් මේක මෙන්න මේ වගේම එකක් මෙතන අදින්න පුළුවන්. දැන් අපි දන්නවා මෙන්න මේක තමයි සම්මිතිය කක්ෂය. එතකොට සම්මිතිය කක්ෂය වටා මෙන්න මේ හැඩයයි සමානයි. ABට සමාන්තර රේඛාවක් අඳින්න කියලා තියෙනවා. ඒක අපි දන්නවා අපි අර විහිද චතුරස්‍රයේ භාවිතයෙන් අපිට මෙම සමාන්තර රේඛාවක් අඳින්න පුළුවන්. මේ පැත්තෙන් හරි අනිත් පැත්තෙන් හරි. ඒක අඩිගුල භාවිත ඒ කියන්නේ විහිද චතුරස්‍රයේ භාවිත කරලා අඳින්න. ඒක කෙලින්ම එන්න ඒක කියන්නේ කෙලින් එකක් එන්න මදින්න මෙහෙම. ඒක නම් කරනවා CD කියලා. එක්කෝ මේ පැත්තට CD නැත්නම් අනිත් පැත්තට CD. දොළහා 15 හි මහා පොදු සාධකය. එතකොට මහා පොදු සාධක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි 12 බෙදමු 2කින් 6යි 2කින් බෙදපුවාම 3යි 3ෙන් බෙදපුවාම 1යි 15 5ෙන් බෙදපුවාම 3යි 3ෙන් බෙදපුවාම 1යි. එතකොට 12 කියලා කියන්නේ මොකද්ද? 2 ගුණ කිරීම 3. 15 කියලා කියන්නේ 5 ගුණ කිරීම 3. ඒතර අපි දන්නවා මහා පොදු සාධකයේදී මේ දෙක නම් පොදු වෙනද අපි ගන්නෙ. අපි දන්නවා දෙක නම් පොදු කවුද? 1 3ක් පොදු වෙන්නේ. එහෙනම් මා පෝස සමානයි 3යි. තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද අනිත් ක්‍රමය? 12යි 15යි මේ සංඛ්‍යා දෙකම බෙදෙන සංඛ්‍යා මොකද්ද? මේ සංඛ්‍යා දෙකම බෙදෙන සංඛ්‍යා. 3ෙන් බෙදෙනවානේ. 3 4යි 3 5යි. මට කියන්න 4යි 5යි සංඛ්‍යා දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද? නැහැ. එහෙනම් මා පෝසා 3යි. අපිට කියනවා සුළු කරන්න කියලා. මේක සමහර කෙනෙකුට පේන්නේ නැති වෙන්න පුළුවන් වීඩියෝ එකේදී මම මේක ලියන්න. තියන්නේ 120 බෙදීම 3 ධන 2 තියෙනවා. ඒතර අපි දන්නවා අර බොඩ් මාස් වලින් අපි මුලින්ම වරහන කරන්න ඕනේ. වරහන. එහෙනම් 120 බෙදීම වරහන ඇතුලේ මොකක්ද තියන්නේ? 3යි 2යි 5යි. එහෙනම් 120යි 5ෙන් බෙදන්න ඕනේ. 12ට 5 2යි 10යි ඉතුරු 2යි. 20කට 4යි. උත්තර එනවා කීයක්ද? 24ක්.
අපෙන් අහනවා වෙනත් ආකාර ඒ කුලකයේ වෙනත් ආකාර දෙකකින් ලියන්න කියලා. මං හිතන්නේ ඔතන තියන්නේ අපිට ලියන්න පුළුවන් එකක් ලියන්න පුළුවන් මේ තියන්නේ ඒ කුලකයේ වෙනත් ආකාර දෙකකින්. එතන 6ට පැහැදිලි නෑ ගාන නම් මට නම් මම හිතන්නේ එතන අදහස් කරන්නේ මේක විස්තරය දැන් අපි දන්න 1 3 6 10 කියලා කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යානේ. ඒ කියන්නේ 1 සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. 1 සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. ඔන්න ඔහොම අපි ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන් අපිට ඕනනම් පුළුවන් මම හිතන්නේ මෙන්න මෙහෙම දාන්න ඒගොල්ලෝ ඉතින් අදහස් කරන්නේ ඒ කුලකයේ කියලා දාලා 1 3 6 10 ඒ කියන්නේ මේක වෙන්රූප සමානකින් දක්වලා තව මේක අර මේක විස්තරය ලියන්න කියලා දන්නේ නැහැ මෙතන කියන්නේ. හැබැයි ඉච්ච ලොකු උත්තරත් මෙතන සාමාන්‍යයෙන් පළමු එකේ බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්. හරි අපි ඊළඟට මෙතන තියන්නේ ඍණ 1යි ඍණ 5යි. එහෙනම් අපි දන්නවා ඍණ 1නේ. ඍණ 1 නම් අපි මොකද කරන්න ඕනේ? එකක් යන්න ඕනේ ඍණ පැත්තට. ඔන්න ගියා. ආපහු තියෙන ඍණ 5නේ. එහෙනම් තව 5ක් යන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. ඕක නැවතුනේ ඍණ 6යි. එහෙනම් උත්තරේ ඍණ 6යි. අපෙන් අහන කුඩා පොදු ගුණාකාරය. 4 15 8 මේ සංඛ්‍යා තුනම බෙදෙන සංඛ්‍යාවක් තියනවද? නෑ. දෙකක්වත් බෙදෙන සංඛ්‍යාවක් ඔව් දෙකෙන් බෙදෙනවා. 2යි 15 දෙකෙන් බෙදෙන්නේ නෑනේ. එහෙනම් අපි 15ම ලියනවා. 8 දෙකෙන් බෙදෙනවහම 4යි. ආපහු බලන්න ඕනේ සංඛ්‍යා දෙකක්වත් බෙදෙන සංඛ්‍යාවක්. දෙකෙන් බෙදෙනවා ආපහු. 1යි 15 බෙදෙන්නේ නැති හින්දා 2යි. 15 බෙදෙන්නේ නැති හින්දා 15ම දාන්න. ඊට පස්සේ සංඛ්‍යා දෙකක්වත් බෙදෙන සංඛ්‍යාවක් නෑ. එක සංඛ්‍යාවක් බෙදෙන සංඛ්‍යාවක් බලන්න ඕනේ. අපි දෙක අයින් කළා දාමු. 1යි 15 බෙදෙන්නේ නෑ. දෙක දෙකෙන් බෙදුවාම 1යි. එහෙනම් 15 බෙදුම් 5න් ආයෙත් 3න් බෙදුම්. මේ යට ඔක්කොම එකක් වෙනකම් බෙදුවනම් හරි. එකක් වෙනකම් බෙදලා මෙන්න මේ ටික ගුණ කරන්න හරි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය සමානයි 2යි 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 2 3යි 5 2යි 2 2 4යි 8යි 40යි 45 200යි. අපෙන් අහනවා ඉලක්කම් දර්ශකය. එතකොට 1යි 0යි 9යි 9යි 5යි 9යි 5යි 8යි 7යි. ඔය ඔක්කොම අපි එකතු කරන්න ඕනේ. 1යි 9යි 10යි 10යි 5යි 15යි 15යි 8යි 23යි 7යි 30යි 30 එනවනේ. අපිට සංඛ්‍යා දෙකක් එන්න බෑ. 10 සංඛ්‍යාවක් එන්න බෑනේ. එහෙනම් අපි ආපහු මොකද ගන්නෙ? 3යි බිංදුව එකතු කරනවා. කීයක් එනවද? 3යි. ඉලක්කම් දර්ශකය 3යි. ශ්‍රී ලංකා නිදහස් ලැබුණු දිනය අපිට කියනවා සම්මත ආකාරයෙන් ලියන්න කියලා. එහෙනම් අපි දන්නවා මුලින්ම අවුරුද්ද ලියන්න ඕනේ. අවුරුද්ද ඉලක්කම් 4යි. ඊට පස්සේ
මාසෙට ඉලක්කම් දෙකක් එන්න ඕනේ ඊට පස්සේ දිනේ. ඒකටත් ඉලක්කම් දෙකක් එන්න ඕනේ. පහක් දැක්කන සංඛ්‍යා තුනෙන් 4න් ඉතිරි නැතු බෙදෙන සංඛ්‍යා. ඒතර අපි දන්නවා 4න් බෙදෙනවා නම් මොකද වෙන්න ඕනේ? අවසාන ඉලක්කම් දෙක 4න් බෙදෙන්න ඕනේ. 45 4න් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේක බෑ. ඊට පස්සේ 24 ඔව් 24 4න් බෙදෙනවා. එහෙනම් ඒ උත්තරේ එනවා. අන්තිම ඉලක්කම් දෙක 9 තියන්නේ 9 4න් බෙදෙන්නේ නැහැ. අන්තිම ඉලක්කම් දෙක තියෙන 40 40 බෙදෙනවා. ඔන්න ඉලක්කම් දෙක එන්න ඕනේ. B සහ D 12 සුළු කරන්න. 13යි 28යි කීයක් එනවද? එකක් ඉතුරුයි 4යි. 41 දාන්න බෑනේ. අපි 41කින් 30ක් අඩු කරනවා. 11යි. විතර දාන්න පුළුවන් 11යි. අපි දන්නවා දින ගුණේ දාන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 29යි. 30 වුණු ගාම 30න් 30ක් අඩු කරනවා බිඳුවයි ඊට පස්සේ එකක් අනිත් පැත්තට යන්න ඕනේ. දැන් මාස වලට එකක් එනවා. එතකොට 1යි 5යි 6යි 3යි 9යි. x සමානයි 3යි y සමාන 1යි. ඔතන තියන්නේ මම පුරා ලියන්න එක 2යි x වර්ගය y තියන්නේ. ඒ කියන්නේ 2යි x ය දෙකක් කියනවා. x ය 2යි y 1යි. එහෙනම් 2යි x ට දාන්නේ 3. ඒ කියන්නේ 3 ය දෙකක් කියනවා. y ට දාන්නේ 1. 2 වරක් 3 6යි. 4ක් 3 18යි. 18ක් 18යි. 18. මෙතන සුළු කරන්න කියලා තියෙනවා. මෙතන සංඛ්‍යා එකක් අදින්න අවශ්‍ය නැහැ. අපි ඍණ සංඛ්‍යා බැලුවොත් ඍණ වලින් එනවා කීයක්ද? ඍණ 4යි ඍණ 3යි. ඒ දෙකේම එකතු වෙනවා අපිට ඍණ 7ක් එනවා. දැන් අය බලනවා 5ක් තියෙනවා ඍණ 7 තියෙනවා. ඍණ පැත්ත වැඩිනේ. එහෙනම් අපි 7න් 5ක් අඩු කරනවා. 7න් 5 කරනවා 2යි. වැඩිපුර තියෙන ඍණ. එහෙනම් උත්තර ඍණ 2යි. ඔක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපි තව ක්‍රමයක් බලමු. 5 ධන ඍණ 4 ඍණ 3. ඒතර අපි දන්නවා මෙන්න මේ දෙකේ උත්තරේ මොකක්ද දෙන්නේ? 5 ඍණ 4. ඒතර ධන 5යි ඍණ 4යි. ධන පැත්ත වැඩි, එකක් වැඩි. ඒතර ධන එකක් එනවා අතනින් උත්තරේ. ධන 1යි ඍණ 3යි. ඊට පස්සේ ලකුණු වෙනස්. ධන ඍණයි ලකුණු වෙනස්. එතකොට අපි මොකද කරන්නේ? වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරනවා. ඒතර මෙතන අපිට අපි ධන ඍණ 9 කළොත් 3 වැඩිනේ. 3න් එකක් අඩු කරනවා 2යි. හැබැයි වැඩිපුර තියා ඍණ. ඍණ 2යි. එහෙම ගන්නත් පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් වන බව උපාලි පවසයි. එයා කියනවා අධික අවුරුද්දක් කියලා. ඒකද නැහැ. විශේෂයෙන්ම අධික අවුරුද්දක් නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ 4ෙන් බෙදන්න ඕනේ. හැබැයි අන්තිම ඉලක්කම් දෙක බිංදු දෙකක් නම් අපි දන්නනේ 400. 1900 අපි 400ෙන් බෙදන්න ඕනේ. 400 තියෙනවා 4ක්. 1600යි. ඉතුරු 300යි. ඉතුරු වෙනව නේද? එහෙනම් එකක නොවේ. දෙසිය 8 අපි 200ට බෙදමු බලන්න. දෙකෙන් බෙදමු 104යි. දෙකෙන් බෙදමු 52යි. දෙකෙන් බෙදමු 26යි. දෙකෙන් බෙදමු 13යි. 13 බෙදන්නේ 13 විතරයි. මොකද 13 කියලා කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. එනවා දෙකේව 4කුයි 13කුයි වෙනවා. මෙතනට එන්නේ 4, මෙතනට එන්නේ 13. උත්තරේ එන්න ඕනේ 2යි 2 4 බලය ගුණ කිරීම 13.
එතකොට සුළු කෝණය ඇවිල්ලා මෙන්න මේක තමයි සුළු කෝණය. ඒක අපිට නම් කරන්න පුළුවන් කොහොමද? MTP. සුළු කෝණ අපිට නම් කරන්න පුළුවන් මෙන්න මෙයා M, මෙයා T, මෙයා P. නැතිනම් අපිට අනිත් පැත්ත නම් කරන්න පුළුවන්. P වලින් පටන් ගන්නවා. P T M කියලා දාන්න පුළුවන්. P T කොහොම හරි කමක් නැහැ. අර ශීර්ෂයේ මැදට එන්න ඕනේ. ඒ ආට උඩ තොප්පියක් දාන්න ඕනේ. ඒක මහා කෝණේ. මහා කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර එනවා KTM. KTM දාන්නත් පුළුවන්. නැතිනම් M වලින් පටන් ගන්න පුළුවන්. නැතිනම් අපි දාන්න පුළුවන් MT කී දැම්මත් කමක් නැහැ. MT ඊළඟට කවිෂාගේ උපන්දිනය. කවිෂාගේ උපන්දිනය 2007 මැයි 5 වෙනිදා ඇගේ ඉහිලි වෙන ෆාතිමා කවිෂාට වඩා අවුරුදු 2යි මාස 3ක් වැඩිම. අපෙන් අහනවා ෆාතිමාගේ දැන් අපි දැන් පටන් ගමු මේ හදන්න. අපි ගන්නවා අවුරුදු මාස දින. දැන් අපි දන්නවා කවිෂාගේ උපන්දින දන්නවනේ මොකක්ද තියන්නේ 2007 මැයි කියන්නේ 5යි නෑ මැයි කියන්නේ 5 දිනයක් 5. දැන් තවත් එකක් තියෙනවනේ මොකද්ද? ඒවා අවුරුදු 2කුයි මාස 3ක්. දින නැහැ. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට මේක එකතු කරනවද අඩු කරනවද කියන. මම කියන්නේ හැමෝටම ওই ප්‍රශ්න එන්න පුළුවන්. කවිෂා උපන්දිනේ දිනනවා වැඩි කොච්චරද කියලා දෙනවා. මෙච්චරක් වැඩි. ඒතරයි බලන්න ඕනේ. කවිෂා උපන්දිනේ තියෙනවා ඊහෙලිය වෙන ෆාතිමා කොච්චර වැඩිමල්ද කියලා දෙනවා. ඒතකොට මට කියන්න මෙතන අපි ගන්න පොයින්ට් එක මේකයි. දැන් කවිෂාට වඩා වැඩිනේ ෆාතිමා වයසින් වැඩිනේ. ඒතකොට ෆාතිමා ඉපදෙන්න ඕනේ දැන් 2007 තියෙනවනේ. 2007 2006 2005 නැත්තම් 2008 2009. එතකොට කවිෂා උපන්දින දෙනවා. ඇගේ ඉහිලි වෙන ෆාතිමා කවිෂාට වඩා අවුරුදු 2යි මාස 3ක් වැඩිමයි. එතකොට ෆාතිමා ඉපදෙන්න ඕනේ 2007ට කලින්ද? ඒ කියන්නේ මෙන්න මේ අවුරුදු වලද නැත්තම් 2007 පස්සේද? ෆාතිමා ඉපදෙන්න ඕනේ 2007ට කලින්. නේද? ඔබගේ අක්කා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනේ. නැත්තම් අයියලා ඔබ පවුලේ පළමු ළමයා නෙමෙයි නැත්තම් කවුරු වගේ යාළුවෙක් හරි ඉන්නවනම් ඔබට වඩා වැඩිමල්. ඔයගොල්ලෝ ඉපදුනේ අපි දැන් හිතමු උදාහරණයක් 2000 ගමු. ඔයගොල්ලෝ ඉපදුනේ 2000 කියලා හිතන්න නිකන් උදාහරණයක් විදියට. ඒතකොට ඔබගේ අයියා ඉපදලා තියෙන්නේ 2000 කලින්ද නැත්නම් 2000 පස්සේද? 2000 කලින්නේ. ඒතකොට 2004ට වඩා අඩු වෙන්න එපා. නේද? දැන් මේක අඩු කරන්න ඕනේ. මෙතන එන්නේ 5යි. මෙතන එන්නේ 2යි. 2005 අඩු කරන්න ඕනේ. ෆාතිමා වෙන්න ඕනේ 2004ට කලින් වෙන්න ඕනේ. බාලයි නම් ඒ කියන්නේ බේලක්වත් කිව්වොත් ෆාතිමා බාලයි කියලා කිව්වනම් 2004ට පස්සේ. ඒ කියන්නේ 2008 වෙන්න පුළුවන් 9 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. ඒතර අපි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. මේකෙදි හරය සමාන නැහැ අපි 4 විතරක් දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 4 එක විතරක්.
එතන මොකද වෙන්නේ 3 යට 8 දාන 1 වරක් 2 2යි 4ක් 2 8යි. අපි හරේ සමාන කරගත්තා. ඒතර අපිට දැන් හරේ සමානයි 8න් 5යි 3යි 2යි 5යි. පැත්තක දිග 12ක් සෙන්ටිමීටර වූ සමචතුරස්‍රයක පරිමිතියට සමාන පරිමිතියක් ඇති සම්පාත්‍රි කෝණයක පාද දිග සොයන්න. ඒ කියන්නේ පැත්තක දිග 12ක් වල සමචතුරස්‍රයක් තියෙනවලු. සමචතුරස්‍රයක පරිමිතිය. එතන මේකේ පරිමිතිය කියන්නේ 12 වරක් 4නේ. 12 වරක් 4 මෙතන පරිමිතිය එනවා කීයක්ද? 48ක් එනවනේ. මේ පරිමිතියට සමාන පරිමිතියේ සම්පා ත්‍රිකෝණයක්. එහෙනම් මේකත් සම්පාදයිනේ ඔක්කොම තුනම සමාන වෙන්න ඕනේ. එතකොට පාද තුනම සමානයි. හැබැයි පරිමිතිය 48යි. එහෙනම් මේකේ පැත්තක් හොයන්න මොකද අපි කරන්නේ? 48 අපි 3ෙන් බෙදනවා. 3 1යි 3යි ඉතුරු 1යි 18ට 6යි. 18යි ඉතුරු බිඳුව. ඒ කියන්නේ 16යි සෙන්ටිමීටර වෙනවා. මේ සමපාද ත්‍රිකෝණේ එක පැත්තක දිග. ඉතින් පුතේ ඔබට මේ ප්‍රශ්න 20ම අනිවාර්යයි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. තවත් ප්‍රශ්න 4ක් කරන්න. ඒ කියන්නේ එක අනිවාර්යෙන් කරලා තවත් ප්‍රශ්න 4ක්. ඒතර ඔක්කොම ප්‍රශ්න 5ක් කරන්න ඕනේ. ගණිත ක්‍රියාකාරකමකදී ලබා දුන් කාඩ් පතක් පහක් දක්වා ඇත. එහි ඇති කෝණවල විචලත්ව ආධාර රවුම තුල ලියන්න කියලා කියනවා. 45 සුළු කෝණයක්. 130 කියලා කියන්නේ 90ට වැඩි. සහ 180ට අඩුයි. එහෙනම් 130 තියෙන්න ඕනේ මහා කෝණයක්. 85 90ට අඩුයි. එහෙනම් සුළු කෝණයක්. ආන්සර් එකක් දාන්න මේවට. අනිවාර්යෙන් දුවේ පුතේ ඔබ මේ හැම මේකේ තියෙන මෙතනදී ගොඩක් වෙලාවට හොඳයි ඔබ වෙනම ෆුල් ස්කැප් කොලයක හදනවා නම් මේකෙම හදන්න යන්න එපා. ඔබ මේක ඇඳලා කරන්න. සමහරක් වෙලාවට සර්ලට මිස්ලට උත්තර බලනකොට ප්‍රශ්න එකක් තියෙනවා මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේම තියෙනවා. තව කොටසක් තියෙනවා ෆුල් ස්කැප් වල. එහෙම වුණාම සර්ලට මිස්ලට ප්‍රශ්න බලා ගන්න බැරි හින්දා ගොඩක් හොඳයි හැම ප්‍රශ්නයක්ම වගේ ඔයගොල්ලෝ ඔබගේ ෆුල් ස්කැප් වල කරනවා නම් මේ රූපය අඳගෙන කරන්න. එතකොට ගොඩක් හොඳයි. බැරිම නම් විතරක් මේක කරන්න. ඊළඟට 200 කියලා කියන්නේ 180ට වඩා වැඩි. එහෙනම් පරාවර්ත කෝණයක්. 180 සරල කෝණයක්. 90 කියලා කියන්නේ ඍජු කෝණයක්. 315 කියලා කියන්නේ 180ට වඩා වැඩි. ඒ කියන්නේ පරාවර්ත කෝණයක්. එතකොට අපෙන් අහනවා මොකද්ද මේ පරිසරයේ හමු වන ස්ථිත කෝණ හා ගතික කෝණ එකක් අහනවා. ඒතර ස්ථිත කියලා කියන්නේ අපි දන්නවා ස්ථීරව තියෙන නේද? මතක් කරන්න බලන්න ස්ථීරව තියෙන කෝණ මොනවද කියලා අපි දන්නවා කරත්තේ අර කෝණ තියෙනවා නේද? මොකද අපිට කියන්නේ අර ගරාදි අතර කෝණ කියලා මතකද කිව්වා? තව මොනවාද? අපි දන්නවා දැන් ගතික වලට දාන්න පුළුවන් කතුර නේද? කතුර දාන්න පුළුවන් අපිට. තව ස්ථිතික වලට දාන්න පුළුවන් අපේ මොනවාද අපේ සමාජයේ ජනෙල් වල අර ග්‍රීල් එකේ කෝණ
නේද? මේ තවද අපිට දාන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ටීවී ඇන්ටනාව දාන්න පුළුවන් ගතිකයකට. නේද? ටීවී ඇන්ටනාව මේ මොනවාද ඇන්ටනා දෙක අතර කෝණේ ඒක දාන්න පුළුවන් ගතිකයක වෙනස් වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට අපි ඉටිමේට් කරනවානේ. තව දාන්න පුළුවන් කතුර ගතිකට දාන්න පුළුවන් කතුරේ තල දෙක අතර කෝණේ වෙනස් වෙනවා. ඊට පස්සේ ඔර්ලෝසුවේ කටු වෙනස් වෙනවා නේද? පැය කටුවයි මිනිත්තු කටුව අතර කොන වෙනස් වෙනවා. නැත්නම් මිනිත්තු කටුවයි තප්පර කටුව අතර කොන වෙනස් වෙනවා. මේ වගේ පරිසරයේ තියෙන දෙක තුනක් ඔයගොල්ලෝ දාන්න. අපි ඊළඟට යන් ඔබ උදාහරණයක බැගින් ලියන්න එතනට. රූපේ පෙන්ව ඇති කෝණ ඉංග්‍රීසි අක්ෂර ඉදා නම් කරන කියලා තියෙනවා. අපි කොහොමද නම් කරන්නේ? මතක් කරන්න බෑ නම් කරන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මේක මෙතනින් පටන් ගන්න. අනිවාර්යයෙන් මේ මැද ශීර්ෂයේ මැදට එන්න. කියන්නේ මේ ශීර්ෂයේ මැදට එන්න ඕනේ. අපිට මේක නම් කරන්න පුළුවන් කොහොමද? ABC එක නම් කරන්න පුළුවන්. නැතිනම් අනිත් පැත්ත නම් කරන්න පුළුවන්. CBA එක නම් කරන්න පුළුවන්. කොහොම හරි අර මැදට එන්න ඕනේ අර ශීර්ෂය තොප්පියක් දාන්නත් ඕනේ. එතකොට මේක අපි නම් කරන්නේ කොහොමද? RQP නේද? R මැද තියෙන Q නේ ශීර්ෂ Q නේ එහෙනම් RQP නැතිනම් PQR ගොඩක් වෙලාවට මේකේ අර දැන් මෙහෙම කිව්වොත් අර මෙන්න මේ කෝණයත් අර්ථවත් වෙනවනේ. ඒක මහා කෝණයක් හරි සුළු කෝණයක් හරිනේ. විශේෂයෙන් පරාවර්ත කෝණ වලට RQP කියලා දාලා RQP පරාවර්ත කෝණය කියලා ලියන පොඩි ප්‍රවණතාවක් තියෙනවා. පරාවර්ත කෝණය. නැත්තම් PQR පරාවර්ත කෝණය. එහෙමත් ලියනවා. විශේෂයෙන් පරාවර්ත කෝණ වල පරාවර්ත කෝණ කියලා ලියනවා. පන්ති කාමරය තුළ දී ඇති විශාලත්ව සහිත කෝණ ඇඳීම සඳහා භාවිත කළ ජ්‍යාමිතික උපකරණය නම් මොකක්ද කියලා අහනවා. පන්ති කාමරය තුළ දී ඇති විශාලත්වය සහිත කෝණ ඇඳීම සඳහා භාවිත කළ හැකි උපකරණය. මොනවද අපේ කවර් පෙට්ටියේ තියෙන නියම මොනවද? පාත කෝණ අඳින්න ඔයගොල්ලෝ මොකද්ද භාවිත කළේ? ඔයගොල්ලෝ භාවිත කළා මොකද්ද? කෝණමානය නේ. කෝණමානය. අපි කෝණමානය භාවිත කළා. කෝණමානය. එම උපකරණයේ භාවිතා කර දී ඇති කෝණ ඇඳ කවයකින් පැහැදිලි ලකුණු ගන්න කියලා තියෙනවා. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? 45ක් නේ. ඔබ මෙහෙම රේඛාවක් අඳින්න. රේඛාවක් ඇඳලා මෙහෙම ඩොට් එකක් තියන්න. ඊට පස්සේ එතනින් ඔබ කෝණමානය හරියටම සම්පාත කරන්න. සම්පාත කරලා 45ක් නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ පැත්තේ ඉඳන් 45ක් ලකුණු කරන්න. 45ට මෙහෙම ඩොට් එකක් තියලා ආපහු මේක මෙහෙම යා කරන්න. ඊට පස්සේ කෝණමානය අයින් කළා දාන්න.
එතකොට අපිට එනවා මේ කෝණේ කීයක්ද 45ක් කියලා එනවා මේ කෝණේ 45. ඊට පුළුවන් ඊට පස්සේ මෙන්න මේක මෙන්න මෙහිම වගේ දාන්නත් පුළුවන්. දැන් ඔය 45 කියන ඔය පැත්තට නෙමෙයි අනිත් පැත්තටත් දෙන්න පුළුවන්. කොහොමද අපි දෙන්නේ? මෙහෙම රේඛාවක් යන ඩොට් එක තිබ්බා. කෝණමානය මෙහෙම සම්පාත කළා. මම වෙන පාටකින් දාන්න. කෝණමානය මෙහෙම සම්පාත කළා. අපිට පුළුවන් අනිත් පැත්තට කියන්නේ මේ පැත්තේ ඉඳන් 45 ලකුණු කරන්න පුළුවන්. මේ පැත්තේ ඉඳන්. ඩොට් එකක් තිබ්බා මෙහෙම යා කළා. ඊට පස්සේ කෝණමානය අපි අයින් කළා දාමු. ඒ කියන්නේ උතර මේ පැත්ත වෙනවා කීයක්ද 45. ඒකත් හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? 210 අපි කොහොමද දෙන්නේ? ඉස්සලාම රේඛාවක් අඳිනවා. මෙහෙම ඩොට් එක තියෙනවා. ඩොට් එක තියලා ඉවර වෙලා දැන් අපි දන්නවනේ මෙන්න මේ කෝණ 180යි කියලා. අපි 210න් 180ක් අපි අඩු කරනවා. කීයක් එනවද? 30ක් එනවා. ඊට පස්සේ දැන් අපි කෝණමානය මෙන්න මේ විදිහට අපි ලකුණු මෙහෙම තියෙනවා කෝණමානය. මේ විදිහට අපි තියලා කෝණමානය මෙන්න මේ පැත්තේ ඉඳන් 30ක් ලකුණු කරනවා. 30ක් ලකුණු කරලා ඒක මෙහෙම යා කරනවා. දැන් අපි කෝණමානය අයින් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ටිකත් මකලා දාන්න. එතකොට 210 කියලා කියන්නේ අපිට ඕන නම් මෙන්න මේ කඩේලින් දක්වන්නත් පුළුවන්. 210 කියලා කියන්නේ මේ සම්පූර්ණ කෝණය. 210. අංක දෙක මම පොඩ්ඩක් කියන්නම් පොඩ්ඩක් ටිකක් බ්ලර් වෙලා ටිකක් මේ පැහැදිලි නෑ වගේ හින්දා මම පොඩ්ඩක් කියන්නම්. කුලකයක් සංවෘත රූපයක් මගින් දැක්වීම මුලින්ම හඳුන්වා දෙන ලද්දේ කවුරු විසින්ද? කවුද කුලකයක් නම් මේ මොනවාද මතක් කරන්න බලන්න. කවුද මේ පුද්ගලයාට අපි කියන නම මොකක්ද එයාගේ නම? මතක් වුණාද? ඔයගොල්ලෝගේ තියෙනවා මේ පොතේ තියෙනවා ඔහුගේ නම. එයාගේ නමේ කැලලකුත් තියෙනවා. නමෙත් තියෙනවා. අපි දන්නවා ඒක වෙන් රූප සලකනක් කියලා කියනවානේ. වෙන් රූප සලකනක් කියලා අපි කියන්නේ. එයාගේ නම තමයි ජෝන් වෙන්. ජෝන් වෙන් කියන එක කියනවා. ඒතර වෙන් රූප සලකන අපි ගණන් තියන්නේ මේ වෙන් කියන කොටසෙන් තමයි. වෙන් ජෝන් වෙන්. ජෝන් වෙන් මහතා කියලා අපි දාන්න පුළුවන්. මහතා. ජෝන් වෙන් මහතා. නැත්තම් ජෝන් කියලා අමතුනොත් නිකන් වෙන් රූප සලකන්නේ. වෙන් මහතා කියලා දැම්මත් කමක් නැහැ ඉතින්. අපි එහෙම අපි නම් ඔක්කොම මේ විදිහට නම් මත කියන්න ඕනේ. අපි ගොඩක් ඉතින් ගණිතයේදී අර ඒ අදාළ ගණිතඥයන්ට ඒගොල්ලන්ට පොඩි ගෞරවයක් විදිහට අපි නම් කරලා තියෙනවා වෙන් සටහන කියලා. ගොඩක් දැන් එහෙම තමයි කරන්නේ අලුත් දෙයක් හොයාගත්තොත් ඔබගේ දැන් ඔබ හොයාගන්න ඕන අලුත් දෙයක් ඔබගේ නමින් දෙයක් නම් කරනවා. ඔයගොල්ලෝ මොනවාරි දෙයක් හොයාගන්නකොට ඔබේ නම ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. දැන් කියන්නේ 1ත් 20ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. ඒ කුලකයේ අවයව ලියන්න ඕනේ. එහෙනම් 1ත් 20ත්. ඔබ හොඳට දන්නවා හල් තයන් දැම්මොත් 1ට වැඩි 20ට අඩු. නේද? හල් තයන් දැම්මොත් ඒ කියන සංඛ්‍යාවට වැඩි අනිත් සංඛ්‍යාවට අඩු. ඒ කියන්නේ 2 4 6 8 10 12 14 16 18 අපි 20 ගන්නෑ. ඇයි හල් තැන දැම්මොත් අපි ඒ කියන සංඛ්‍යාව ගන්නෑ.
B කුලකයේ අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් කුලකය ලියා ගන්න. එහෙනම් ඔය B කියන එක නා කවුද? අපි ලියන්න ඕන පොදු ලක්ෂණය. කවුද මේ 1 4 9 10 කියලා කියන අපි දන්නවා සමචතුරස් සංඛ්‍යා නේද? හැබැයි සමචතුරස් සංඛ්‍යා කියලා කිව්වොත් උත්තරේ භාගට හරි. විතර අපි දෙන්න ඕනේ පොඩි කන්ඩිෂන් එකක් දෙන්න ඕනේ. කන්ඩිෂන් කියලා කියන්නේ පොඩි මේ පොඩි නීතියක් දාන්න ඕනේ. කීයනම් කීයටද? අපි දාන්න පුළුවන් 1 සිට 16 තෙක් සමචතුරස් සංඛ්‍යා. සමචතුරස්‍ර එතන මේ ලියන්න පුළුවන් මෙහෙම එකක්. මෙහෙම ලියන්න පුළුවන්. බිඳුවත් 20ත් අතර 20ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යා. ඒතර බිඳුවට වැඩි 20ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා කියලා ලියන්නත් පුළුවන්. ඉතින් තියෙන උඩට පේන නැතුව ඇති 20ෙහි සාධක ලියන්න ඕනේ. 20ේ සාධක. මොනවද 20 සාධක? මම මේ ටික මකන්නම්. ඒතර අපි දන්නවා එක් වරක් 20 20යි. තව දෙවරක් 10 20යි. හතරවරක් 5 20යි නේ. ඔය ටිකනේ. එහෙනම් අපි ලියනවා කොහොමද? 1 2 4 5 10 20 යනු 20ෙහි සාධක වේ කියලානේ. ඊට අපිට කියන මොකද්ද 36 ප්‍රථම සාධකවල ගුණිතයක්. ප්‍රථමක සාධකවල ගුණිතයක්. 36 අපි දෙකෙන් බෙදනවා 18යි දෙකෙන් බෙදනවා 9යි තුනෙන් බෙදනවා 3යි තුනෙන් බෙදනවා 1යි. එතකොට අපි ලියනවා කොහොමද මේක 36 සමානයි 2යි 2යි 3යි 3යි. ඔන්නෝම ලිව්වනම් හරි. අනිවාර්ය දුවේ පුතේ මේ ගණන් හදනකොට මේ හදන ක්‍රම අනිවාර්යයෙන්ම ඔබගේ උත්තර පත්‍රයේ සඳහන් වෙන්න ඕනේ. ඒ නිවැරදි ප්‍රශ්නාංකෙත් දාන්න ඕනේ. නිවැරදි ප්‍රශ්නාංකය ලියලා උත්තරේ ගත්තු විදිහ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ බෙදීම නේද? මෙන්න මේ බෙදීම ගොඩක් වෙලාවට මේ බෙදීම ගොඩක් වෙලාවට මේ ඔයගොල්ලෝ ඩෙස්ක් වලයි අත් වලයි හදලා උත්තර විතරක් දානවා. එහෙම කරන්න එපා ගණිතයේදී. ගණිතය අනිවාර්යයෙන්ම හදන ක්‍රමේ දාන්න ඕනේ. ඉතින් දැන් මෙහෙම 36 කොටුවක් තියෙන්නේ. හරිද? 36 කොටුවක්. යන ඉලක්කම් 3කින් සෑදිය හැකි සංඛ්‍යාව ඉතිරියතු 9න් බෙදෙනවලු. එහෙනම් අපි දන්නවා 9න් බෙදෙනවා මොකද වෙන්න ඕනේ? ඒ ඉලක්කම් 3ම එකතු වුනහම නේද? 3ේම ඉලක්කම් දර්ශකය 9 වෙන්න ඕනේ. 3යි 6යි තව සංඛ්‍යාවක් තියෙනවා. ගැලපෙන ඉලක්කම් දෙකක් ලියන්නලු. ඒ කියන්නේ කොටුවට ගලපන්න පුළුවන් ඉලක්කම් දෙකක්. එහෙනම් අපි දන්නවා 3යි 6යි 9යි 9යි බිංදුවයි 9යි. එහෙනම් අපිට බිංදුව දාන්න පුළුවන් ඉලක්කම් දර්ශකේ 9 කළා නම් හරි. තවත් මොනවද ඉලක්කම් දර්ශකේ 9 වෙන්න පුළුවන් තව සංඛ්‍යාවක් කියන්නේ? 3යි 6යි 9යි. 9 9 කීයද? 18යි. 18 කියලා කියන්නේ 1යි 8යි 1යි 8යි 9යි නේ. එහෙනම් එන්න පුළුවන් ඉලක්ක සංඛ්‍යාව තමයි 9.
ගජබා විද්‍යාලය 1823 ගන තියන්නේ මෙහිමයි 1823 1.2 දින ආරම්භ කළ බව පාසලේ ඇති පැරණි ගුණනැගිලි සඳහන් වී තිබුණේ දැනට පාසලේ විදුහල්පති වශයෙන් සේවය කළ පතිරාජ මහතා 1957 10/20 දින උපන් අයකි. පාසල ආරම්භ කළ වර්ෂය අයත් දශකය. තොර හොඳම දේ තමයි දශකයනේ. මේ සංඛ්‍යාව අමතක කරලා එකක් එකතු කරනවා. ඒ කියන්නේ කීයද? 180 වෙන කාටින් ගන්න දශකය තමයි 183. අවසාන සංඛ්‍යාව අපි අමතක කරලා ඊළඟට එකක් එකතු කරනවා. අවසානයේ තිබ්බොත් බිඳුව නැතුව හරිද? බිඳුව තිබ්බොත් එකතු කරන්නේ නැහැ. බිඳුව තිබ්බොත් ඒ සංඛ්‍යා තුනම ලියනවා. නැත්තම් දෙකම ලියනවා. බිඳුව නොවන සංඛ්‍යා තිබ්බොත් දෙවෙනි සංඛ්‍යාවට එකක් එකතු කරනවා. ඒකට 183 වෙනවා. පතිරාජ මහතා උපන් වර්ෂයේ අයත් වෙන සහස්‍රකය. ඒත් අපි දන්නවා සහස්‍රකය කියලා කියන්නේ මොකක්ද? සහස්‍රකය කියලා කියන්නේ අපි දන්නවා අපි දන්න මොනවද තියන්නේ දශක සියවස තමයි තියන්නේ මතක් කරන්න බලන්න තාම මොකක්ද තියන්නේ සියවස සහස්‍රක එහෙම තියෙනව නේද දශක සියවස සහස්‍රක ඒතර සහස්‍ර කියලා කියන්නේ මොකක්ද අවුරුදු 1000න් 18 නේ 1000න් 18 සියවස කියලා කියන්නේ 100න් 100 දශක කියලා කියන්නේ 10න් 10ට. එහෙනම් 1800 නෑ. පතිරාජ මහතා ඉපදුන්නේනේ. ඉපදුනේ 1957 නේ. එහෙනම් හොඳම දේ තමයි සහස්‍රක හොයනකොට මෙන්න මේ ඉලක්කම් තුනම අයින් කරලා ඊළඟ එකට එකක් එකතු කරනවා. ඒ කියන්නේ කීයද? දෙවෙනි සහස්‍රකය. පාසල ආරම්භ කළ දිනට ආසන්නම එම වර්ෂයට පසුව හමු වන අධික වර්ෂය ලියා දක්වන්න. පාසල ආරම්භ කළ දිනට ආසන්න එම වර්ෂයට පසුව හමු වන අධික වර්ෂය. එතකොට ආරම්භ කළ 1823 නේ. මම ටික මොකක්ද දාන්න. එතකොට අපි දන්නවා අන්තිම ඉලක්කම් දෙක හතරෙන් බෙදුනත් අපිට ගන්න පුළුවන් නේ. ඒතර අපි ගන්න වෙන්නේ 1824. මොකද 1824 හතරෙන් බෙදෙන සංඛ්‍යාවක්. මොකද අන්තිම ඉලක්කම් දෙකත් හතරෙන් බෙදෙනවානේ. 20 වන සියවසේ ආරම්භක දිනය අහනවා 20 වෙනි සියවස්. එහෙනම් 20 වෙනි සියවසනේ අවුරුදු 100න් 100ට යන්නේ. එහෙනම් 20 වෙනි සියවස කියලා කියන්නේ 2000 කියන අවුරුද්ද 2000න් අපි 100ක් අඩු කරනවා. 1900යිනේ. 2000න් 100ක් අපි අඩු කරනවා 1900. එකක් එකතු කරපුවම 1901 පළමු මාසෙත් 1 සිට 2000 12 වෙනි මාසේ 31 දක්වා. ඔතන ලේසිම ක්‍රමය තමයි දුවේ පුතේ 20 වෙනි සියවසනේ. එහෙනම් 20 වෙනි සියවස නම් මේක 100ෙන් ගුණ කරන්න. 2000ක් එනවනේ. ඒක තමයි අවසාන අවුරුද්ද වෙන්නේ. 2000. ඒතකොට 2000 ඉවර කරන්න ඕනේ 12 වෙනි මාස 31. ඊට පස්සේ 2000න් ඕගොල්ලෝ 100ක් අඩු කරන්න. 1900ක් එනවනේ. ඒකට එකක් එකතු කරන්න. ඒතකොට 1901යි. ඒක තමයි ආරම්භකම අවුරුද්ද. ඒක තමයි ආරම්භකම මේ අවුරුද්ද. ඒකට ඒක ආරම්භ වෙන්නේ 1යි 1 ඉඳන්.
25යි 10යි 35නේ. 35න් අපි අඩු කරනවා 30ක්. එතකොට 5යි එන්නේ නේ. එතනනේ 5 එකක් යනවාට පැත්තට. එතකොට මොකද වෙන්නේ? 10යි 17යි 1000 දාන්න බෑ. 17න් 12 කරනවා 5යි. එකක් යනවාට පැත්තට. 7යි 3යි 10යි. අඩු කරන්න තියන්නේ 10න් 20ක් අඩු කරන්න බෑ. අපි එහා පැත්තේ එකක් ඉල්ල ගන්නවානේ. එතකොට මේක 3 වෙනවා. 30ක් ආපුවම 40ක් වෙනවා. 40න් 20ක් අඩු වුණාම 20යි. 3න් 6ක් අඩු කරන්න බෑ. 7න් එකක් දුන්නා මෙයා 6 වෙනවා. මෙහෙට යන්නේ 12ක්. 12ක් ගියාම මොකද වෙන්නේ? මේක 15 වෙනවා. 15න් 6ක් කීයද? 9. 6න් 2ක් 4යි. ඒතර අවුරුදු 4යි මාස 9යි දින 20යි. අපි දන්නවා මාස ගොඩෙන් කීයක්ද යන්නේ? මාස ගොඩෙන් දින ගොඩට යන්නේ දින 30ක් යන්නේ. ඒ වගේම අවුරුදු ගොඩේ මාස ගොඩට කීයක්ද යන්නේ? 12ක්. ඒ අපි දැනගන්න ඕනේ. සාමාන්‍ය දේවල් ඕවා. අපිට කියනවා 32 කියන එක දෙකේ පාදෙන් ලියන්න කියලා. ඒතර මොකද අපි කරන්නේ 32 අපි දෙකෙන් බෙදන් යන්න ඕනේ. දෙකෙන් බෙදපුවාම 16යි. දෙකෙන් බෙදපුවාම 8යි. දෙකෙන් බෙදපුවාම 4යි. දෙකෙන් බෙදපුවාම 2යි. දෙකෙන් බෙදපුවාම 1යි. 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ඒතර 32 කියලා කියන්නේ 32 යනු 2 5ක් වෙනවා. 3යි 4යි 5යි. ඒ කියන්නේ දෙකේ පහේ බලය. 32 දෙකේ පහේ. තින්දුවේ පුතේ මේ ටික ඔක්කොම තිබ්බනම් ගොඩක් හොඳයි. එතනම ලියන්න. මෙන්න කොහෙවත් ලියන්න එපා. දොළහ හා 18 යන සංඛ්‍යා පාද ප්‍රථම සංඛ්‍යාව බලවල ගුණිත ලෙස වෙනම ලියන්න. 12යි 18යි. 12 බෙදුම් බලන්න. දෙකෙන් බෙදපුවාම 6යි. දෙකෙන් බෙදපුවාම 3යි. 3ෙන් බෙදපුවාම 1යි. එතකොට 12 කියලා කියන්නේ මොකද එතකොට? 12 කියලා කියන්නේ දෙකේවා 2යි 3යි. අපිට කියන්නේ බලවල ගුණිත. එහෙනම් දෙකේවා 2කුයි 3ඒවා 1කුයි නේ. ඔන්නෝම ලියන්න ඕනේ. අපි දානවනේ 18. දෙකෙන් බෙදපුවාම 9යි 3ෙන් බෙදපුවාම 3යි 3ෙන් බෙදපුවාම 1යි 18 කියලා කියන්නේ 2යි 3යි 3. ඒ කියන්නේ දෙකේවා 1යි 3ඒවා 1යි 18. ඔන්න ඔහොම තමයි ලියන්නේ මෙතන. ඉහත අංක දෙකෙහි පිළිතුරු ඇසුරෙන් අපිට ඒක ඕන වෙනවානේ. ඉහත අංක දෙක පිළිතුරු ඇසුරෙන් මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය අහනවා. එතකොට අපි ගත්තොත් අංක 3 12 කියලා කියන්නේ දෙකේවා 2යි 3ඒවා 1යි. 18 කියලා කියන්නේ දෙකේවා 1යි 3ඒවා 2යි. මෙතන තියෙනවා මෙහෙම මෙතන තියන්නේ දෙක තියෙනවා 3 තියෙනවානේ. ගන්න දෙකේ උපරිම බලය. අපිට පේනවා දෙක උපරිම වෙලා තියන්නේ දෙකේ දෙකක් තියෙන උපරිමනේ. අපි ඒක තමයි ගන්න ඕනේ. 3 උපරිම වෙලා තියන්නේ මෙතන. 3ේ 2. ඔය දෙක අපි ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ මොකද්ද? දෙකේව 2යි 3ඒව 2යි. දෙකේ දෙකේ බලය කියලා කියන්නේ අපි දන්නා දෙවරක් 2 4යි. 3ේ දෙකේ බලය කියලා කියන්නේ අපි දන්නා 9යි 36යි උත්තරය.
මෙතන තියෙන්නේ මෙහෙට තියෙන්නේ a සමානයි 3 කියලා ගන්න කියලා කියනවා ඊළඟ ප්‍රශ්නේ. b සමානයි 4 කියලා ගන්න කියලා කියනවා. අපිට කියනවා a වර්ගයේ b. a වර්ගයේ b කියලා කියන්නේ a දෙකකුයි b එකකුයි. එහෙනම් a ට 3යි, a ට 3යි, b ට 4යි. 3 වරක් 3 9යි, 9 වරක් 4 36යි. උත්තරේ 36යි. ඊළඟට අපිට තියෙනවා රතු නිල් සහ කහ වර්ණවල යුත් බල්බ පිළිවෙලින් තප්පර 20 30 40 වරක් වගේ ආයේ තප්පර කීයට පස්සේනේ විශේෂයෙන් ওই අනාගතයේ හැදෙන දෙයක් නම් අනිවාර්යෙන් දුවේ පුතේ මේ අපි ගන්න ඕනේ කුඩා පුදු ගුණාකාරය. ඒ කියන්නේ 20යි 30යි 40යි කුඩා පුදු ගුණාකාරය. ඉතින් අර ඉස්සලත් සර් කුඩා පුදු ගුණාකාරයක් ගණක් හැදුවා අර මේ බලවල ඇසුරෙන්. නමුත් කුඩා පුදු ගුණාකාරය හොයන්න අනිත් හොඳම ක්‍රමය තමයි අර සර් අර පළමු කොටසේ ගණක් හැදුවේ ඒ ක්‍රමය. මේ සංඛ්‍යා 3 බෙදෙන සංඛ්‍යා මොකද්ද? මේ සංඛ්‍යා 3ම බෙදෙන සංඛ්‍යා තමයි 2. 10යි 15යි 20යි. මේ සංඛ්‍යා 3ම බෙදෙන සංඛ්‍යාවක් තියනවද? ඔව් 5. 2යි 3යි 4යි. මේ සංඛ්‍යා 3ම බෙදෙන සංඛ්‍යාවක් නෑ. හැබැයි සංඛ්‍යා දෙකක් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. දෙකනේ. 3 බෙදෙන්නේ නැති හින්දා 3 ලියනවා. 2යි. ඊට පස්සේ අපි 3ෙන් බෙදමු. 3ට 1යි. 2 බෙදෙන්නේ නැති හින්දා 2 දානවා. ආයෙ අපි 2ෙන් බෙදමු. 1යි. ඊට පස්සේ මේ ටික ගුණ කරන්න. අන්තිමටම 1 වෙනකම් බෙදුවා නම් හරි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය සමානයි 1යි 5යි 2යි 3යි 2යි. දෙවරක් 5 10යි 10 වරක් 2 20යි 20 3 60යි 60 2 120යි. ඒ කියන්නේ තප්පර 120කට පස්සේ තමයි ආපහු ওই තුනම දැල් වෙන්නේ. ඔය අපෙන් අහන්නේ කුඩා පුදු ගුණාකාරය. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි ආපහු ලියන්න තප්පර 120කට 80 කියලා වුණා ලියන්න. ලොකු අංක 5 සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙදි මම පොඩ්ඩක් කියවන්න. පහ දී ඇත්තේ A හා B ලෙස නම් කර ඇති සංඛ්‍යාමය ප්‍රකාශන ඇතුළත් කාඩ්පත් දෙකකි. C යනු සංඛ්‍යාවල් ලියූ බොත්තමකි. දැන් ඒ වල තියෙන්නේ මෙහෙමයි. 2 බෙදීම වගේ 2 දාන නැහැ සෝරි 2 දාන තියෙන්නේ. 2 දාන 7 ගුණ කිරීම කොටුවක් තියෙන්නේ. අනිත් එක තියන්නේ 2 ධන 7 වරහණක් තියෙනවා ගුණ කිරීම කොටුවක්. ඔහොම තමයි තියන්නේ. ඒ කාඩ්පතේ ඇති ප්‍රකාශන සුළු කිරීමේදී පළමුව කළ යුතු ගණිත කාර්යය මොකක්ද කියලා අහනවා. මුලින්ම මොකක්ද කරන්න ඕනේ? අපි දන්නා මුලින්ම කරන්න ඕනේ වරහණ. මුලින්ම කරන්න ඕනේ වරහණ. හැබැයි වරහණ ඇතුලේ තියන්නේ ಗುಣ කිරීම. ඒතර අපි මුලින්ම කරන්න ಗುಣ කිරීම තමයි. හැබැයි මුලින්ම අපි උතර තියෙන ගණිත කර්මය තමයි වරහණ. මුලින්ම අපි වරහණ කරන්න ඕනේ. අංකික පොඩක් ආවම කියවන්නම්. ඒ කාඩ්පතේ ඇති ප්‍රකාශනයේ සුළු කිරීමේදී පළමුව කළ යුතු ගණිත කර්මය ලියන්න ඕනේ. වරහණ. සංඛ්‍යාව ලියූ C බොත්තම ඒ කාඩ්පතෙහි හිස් කොටුව මත තැබුව විට පිළිතුරු 23ක් වෙනවලු. ඒ කියන්නේ මෙතනට C දාපුවාම උත්තරේ එනවලු 23ක්. අපෙන් අහනවා බොත්තමේ ලියා තිබූ සංඛ්‍යාව.
දැන් 7 ගුණ කරන යම් සංඛ්‍යාවකින් 7 යම් සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකක් එකතු වුණාම කීයක් වෙලාද 23ක්. එහෙනම් මෙතන එන්න කීය දෙන්න ඕනේ 3 නේ. 3. මොකද අපි දන්නවා 7 වරක් 3 21යි 21යි 2යි 23යි. එහෙනම් බොත්තම තියන්නේ කීයද 3. බොත්තම එළිය තිබෙ 3. එම බොත්තම B කාඩ් පතේ හිස් කොටුවට තැබු විට එහෙනම් බොත්තම කියලා කියන්නේ මේ දැන් අපි 3 හොයාගත්තානේ 3. ලැබෙන පිළිතුර ලියා දක්වන්න. එහෙනම් බොත්තමේ B කාඩ් පතේ හිස් කොටුවට මත තැබු විට ලැබෙන පිළිතුර. එහෙනම් අපි දන්නවා දුවේ පුතේ එතන මොකද මුලින්ම කරන්න ඕනේ වරහනනේ. වරහන ඇතුලේ තියන්නේ එකතු කිරීමක්. එහෙනම් 2යි 7යි 9යි. 9 ගුණ කිරීම 3 27යි. මෙන්න මේ ටිකම තියන්න ඕනේ ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය. මෙන්න මේ ටිකම එන්න ඕනේ. ඊට පස්සේ තියන්නේ මං ලියන්නම් 7 ධන 2 ඍණ 3 තියන්නේ. අංක 1. ඒත් අපි දන්නවා 7යි 2 එකතු කරන්න ඕනේ 9යි. 9න් 3ක් අඩු 9 කීයද 10යි. අංක 2ට තියන්නේ මොකද්ද? 6 ධන 3 ඍණ 2. ආය 6 3 එකතු කරන්න ඕනේ. 6 3 එකතු වුණාම කීයද? 6 3 එකතු වුණාම 9යි. 9න් 2ක් අඩු 9 කීයද? 7යි. ඒක මෙහෙම තියන්නත් පුළුවන් අංක 2 6 බෙදීම 3. මෙහිතන මෙහෙම තිබ්බ කියලා 6 බෙදීම 3 ඍණ 2. දැන් මොකද අපි කරන්න ඕනේ මුලින්ම? මුලින් කරන්න ඕනේ ආපහු බෙදීමනේ. බෙදීමේ බලය වැඩිනේ. එහෙනම් 6 3 බෙදුවාම කීයද? 2යි. 2 ඍණ 2. උත්තරේ බිඳුවයි. එහෙමත් හදන්න පුළුවන් බෙදීමක් තිබ්බොත්. අතන එකතු කිරීම මටත් චුට්ටක් පැහැදිලි නෑ බෙදීමක්ද එකතු කිරීමක්ද කියලා. මම ඉතින් දෙකටම හැදුවා. එක්කෝ එකතු කිරීමක් තිබ්බොත් 7 බෙදීමක් තිබ්බොත් බිඳුව. ඊළඟට තියන්නේ මොකද්ද? තුන ගුණ කිරීම 10 බෙදීම මම හිතන්නේ තියන්නේ. බෙදීම 5 ගුණ කිරීම 2. මම කියන්නේ මොකද මුලින්ම කරන්න ඕනේ? අපි මුලින්ම කරන්න ඕනේ බෙදීමනේ. බෙදීම. එහෙනම් 3 ගුණ කිරීම 10 බෙදීම 5 උත්තරේ කීයද? 2යි. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. උත්තරේ 12යි. අංක 6. 6 නම් මම හිතන්නේ ටිකක් තේන ඔයගොල්ලෝනේ. දී ඇති ඍජුගුණාශ්‍රයේ සමාන්තර රේඛා යුගල දෙකක් ලියන්න. සමාන්තර රේඛා කියලා කියන අපි දන්නවා මේ පාදේ සමාන්තරයි. එකක් තමයි AB හා CD. AB හා CD නැත්නම් DC දැම්මත් කමක් නැහැ. අනෙත් එක තමයි අපි දන්නවා මොකද්ද? මෙන්න මේ පාදයක සමාන්තරයි. ඒ කියන්නේ කවුද? AD හා BC. AD හා BC. සමාන්තර රේඛා ඇඳීමට ඔබ පන්තියේදී භාවිතා කළ උපකරණ දෙකක් ලියන්න. සමාන්තර රේඛා ඇඳීමට අපි ගත්තා මොකද්ද? විහිද චතුරස්‍රයනේ. විහිත චතුරස්‍රය. අපි ගත්ත තව අපේ රූල ගත්තනේ. අඩි රූල නෙමෙයි අපිට කියන්නේ රූල කියලා කියන්නේ. රූල. අඩියක් නෙමෙයි තියන්නේ අපි ගොඩක් වෙලාවට ගන්න සෙන්ටිමීටර් 15 රූලන්නේ ගන්න. රූල එකක් ලියන්න පුළුවන්. තව හිතන්න පුළුවන් පැන්සලත් මම හිතන්නේ හරි පැන්සලත් අපි භාවිතා කරානේ.
පැන්සලා ලියවට ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ. දී ඇති රූපයේ පිළිතුරු පත්‍රයේ සට පිටපත් කරගෙන නැත්නම් පිටපත් කර මං හිතන්නේ දී ඇති පිළිතුරු රූපය අනේ අපින් අහන්නේ මෙන්න මේ රූපය කියන්නේ මේ ඔය කියන ඍජුගුණාශ්‍රේ අපි අඳ ගන්න ඕනේ පොතේ. ඍජුගුණාශ්‍රේ පොතේ ඇඳගෙන මේ ඕගොල්ලෝගේ උත්තර පත්‍රයේ ඇඳ ගන්න ඕනේ. ඒ හා සීයා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අඩු වලින් යා කරන්න ඕගොල්ලෝ. ඔන්න මං ඉන්න රූලක් ගන්න මෙතන එකක් ගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අඩු වලින් යා කරන්න ඕනේ මේක. ඔන්න යා කළා. කරගෙන A හා C රේඛාවට සමාන්තර දෙකක් B හරහා අඳින්න ඕනේ. සමාන්තර රේඛාවක්. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? ආපහු ඔයගොල්ලෝ දන්නවා අඳින ක්‍රමය දන්නවා. මේ B හරහා සමාන්තර රේඛාවක් අඳින්න ඕනේ මෙන්න මේ වගේ. ද්විපාද සමමිතිය රූපයක් ලැබෙනසේ අපිට කියනවා මේක සම්පූර්ණ කරන්න කියලා. එහෙනම් මෙතනින් ඩොට් එකක් තියන්න ඕනේ. මෙතනින් ඩොට් එකක් තියන්න ඕනේ. මෙතනින් ඩොට් එකක් තියන්න ඕනේ. මෙතනින් ඩොට් එකයි මෙතනින් ඩොට් එකයි මෙතනින් ඩොට් එකයි මෙතනින් ඩොට් එකයි. ඊට පස්සේ ඔය ටික යා කරන්න ඕනේ. ඔන්න ඔහොම එන්නේ. සංඛ්‍යා රේඛා භාවිතය. පළමු එක තියෙනවා 0 1 2 3 4 5 දාම් x අක්ෂය. අනෝන රිය එකක් දාම මේ පැත්තේ. මුලින්ම තියන්නේ ධන 3නේ එහෙනම් 3ක් වෙනවනේ. ඔන්න 3ක් එකපාර දාන්නත් පුළුවන්. ඊට පස්සේ තියන්නේ ධන 1නේ. තව එකක් වෙනවන්නේ. නැව 3 4යි. උත්තරේ ධන 4යි. අපි තව එකක් අඳින්න ඕන අනිවාර්යෙන්ම. 0 1 2 3 4 ඍණ 1 ඍණ 2 මේක x අක්ෂය. මුලින්ම තියන්නේ ධන 3. ඔන්න 3ක් ගියා බිඳුව ඉඳන් ඔන්න 3ක් ගියා. ඊට පස්සේ ඍණ 4. එහෙනම් වම් පැත්තට එන්න ඕනේ 4ක්. 1යි 2යි 3යි 4යි. උත්තර ඍණ 1. අගේ ස්වරණ කියලා දෙනවා. ඍණ 2යි ඍණ 3යි ඍණ 5යි. 2යි ඍණ 3යි. තුර ඍණ 1යි නේ. ඍණ පැත්ත වැඩිනේ. ඍණ එකක් වැඩි. මෙතන ඍණ වැඩි කියන්නේ ධන ඍණ දෙකක් තියෙනවානේ. එහෙනම් මොකද අපි කරන්නේ? වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරනවා. ඒ කියන්නේ 4.3න් 2.3ක් අපි අඩු කරනවා. 0යි 2යි. 2යිනේ එන්නේ. වැඩිපුර තියෙන ලකුණ ඍණනේ. එහෙනම් උත්තරේ මොකද්ද? ඍණ 2යි උත්තරේ. ඊළඟ තියන්නේ ඍණ 2යට 7 ධන 1යට 7නේ. එහෙනම් අපි දන්නවා 7 පොදුයි ඍණ 2යි ධන 1යි. ලකුණු වෙනස්. එහෙනම් අපි විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරපුවාම එන්නේ ඍණ 1ක් එන්නේ. යට 7. ඒකේ අන්තිම ප්‍රශ්නේ පෙරවරු 4ට වන විට ජපානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 5.6ක් වෙලා තියෙනවා. එදින පස්වරු 6 වෙන විට ඍණ 5.6ක් පැති උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 8කින් වැඩි වේ. 6 වෙනිට ජපානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශවල ලියන්න. එතකොට 5.6ක් ඒ කියන්නේ 4 වෙන විට සෙන්ටිග්‍රේඩ් අංශක 5.6ක් නේ. ඊට පස්සේ 8ක් වැඩි වෙලා තියෙනවා. අපිට ඕන සංඛ්‍යා රේඛාවෙන් දක්වන්න පුළුවන් අපිට. නැත්නම් හිතලා ගන්නත් පුළුවන්.
ඒ කියන්නේ ඍණ 5.6ට එකතු වෙනවනේ 8ක් නේද? එතකොට නැවතත් ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාවක් තියෙනවා. ලකුණු වෙනස්. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අපි අඩු කරනවා. 8න් අඩු කරනවා 5.6ක්. මෙයා 10 වෙනවා මෙයා 7 වෙනවා. 10න් 6ක් 4යි. 2යි. 2.4යි. වැඩිපුර තියන් ධනනේ. එහෙනම් මොකක්ද එන්නේ? ධන 2.4ක් එන්නේ. ඉතින් දුවේ පුතේ අපි මුළු පේපර් එක සාකච්ඡා කළා. මං හිතනවා ඔබට අර ඔය බ්ලර් වෙලා තියෙන තැන් මං හිතනවා මං කිව්වා සර් ඒ ටික ආපහු ඕනනම් ආපස්සට අරන් අහන්න පුළුවන්. නැත්තම් මේ පේපර් එක හොයාගන්න. ඉතින් හොඳින් මේ පේපර් හොඳින් මේ වාරේ විභාගයට මුහුණ දෙන්න. මුහුණ දීලා ඔයගොල්ලෝ ලකුණු 90කට වඩා වැඩිපුර ගන්න මහන්සි වෙන්න. ඒකට ගොඩක් සර්ටත් ගොඩක් සන්තෝෂිතයි. එහෙනම් අපි නැවතත් මෙවැනි පේපර් එකකින් අපි දවසක හම්බෙමු. එතකන් ඔය සිළු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.